බාහිර කෙනෙක් නිසා දුක එනවා. බාහිර කෙනෙක් නිසා මේ අපිට කරදර හිංසා පීඩා එනවා. බාහිර කෙනෙකුට බැන්නේ. එහෙම ගන්න එපා. එහෙම ගත්තොත් අතිල කාශ්‍යප සූත්‍රයේ ගන්න. ඔබෙන් ධර්මයෙන් බැහැර වෙච්ච අය. ඔබලන් දරුවන් සම්මේ ගිහින් නැහැ. දරුවන් සම්මේ යන හිතලක් නෑ. ඒ නිසා දුක හටගන්නේ දුක හේතු ප්‍රත්‍යයෙන් හටගන්න බව දකින්න. එතකොට මේ දුක හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන්නේ ඕගලගේ ආයතන හය දුක නා. මේ ආයතන හය හටගන්නේ හේතු ප්‍රත්‍යයෙන්. දුක තියෙනවා. දුක හට ගන්න. දුකම පවතිනවා. දුකම නිරුද්ධ වෙනවා. කියන්නේ හේතු තුනක් නිසා ඇහැ උපදිනවා. නේද? අන්න ඇහැ. හොඳද? අන්න දුක හටගත්තා. අන්න දුක පවතිනවා. එතන මේ ඇහැ නිරුද්ධ වෙලා යනවා නේද? මේ ඇහැ තියෙන එකක් නෙමෙයි අපේ කයේ. මේව ඇහැ කන නාසය කියලා මේ භෞතික කයේ තියෙන ටික දැනීම ඇත්ත වශයෙන්ම අපි මිත්‍යා දෘෂ්ටිකයි. බුදුහාමුදුරගේ ධර්මයෙන් බැහැර වෙච්ච අය. ඇහැ හේතු ප්‍රත්‍යයයි. දුක හේතු ප්‍රත්‍යයයි. හේතු නිසා දුක හටගන්නවා. ඒ නිසා ප්‍රසාද රූපය, වර්ණ රූපය, විඥානය කියන මේ තුනේ එකතුව නිසායි ස්පර්ශ ආයතනය. ඒ කියන්නේ පේන බව. ඇහි හට ගැනීම සිදු වෙලා තින්නේ එහෙමයි. මේ ප්‍රසාදය, සද්දය, විඥානය කියන තුනේ එකතුව නිසායි කනේ ඉපදීම. අන්න බුදුහාමුදුරුවෝ කියනවා මේවා හටගෙන නිරුද්ධ වෙන දැන් ඇහැ කොහෙද තියෙන්නේ? හේතු ප්‍රත්‍යයෙන් ඇහැ හටගන්න. මේ දුක හටගන්නේ හේතු ප්‍රත්‍යයෙන්. මේ දුක තියෙන තැනක් නැහැ. අහවල් තැන තියනවා කියලා අපිට කියන්න බෑ. ප්‍රසාදයයි වර්ණ රූපේ ගැටීම නිසා ප්‍රසාදයට දැන ගැනීම විඥානය පහළ වෙනවා. මේ තුන් දෙනාගේ එකතු නිසා ස්පර්ශ ආයතනය හටගෙන. මේ තියෙන ස්පර්ශ ආයතනය. දැන් පේනවා මේකට මේ නේද? අන්නේ ස්පර්ශ ආයතනය මේ දුක කියලා දකින්න. එහෙනම් දුක හේතු ප්‍රත්‍ය කියනවා. ඇය කන නාසය දිව ශරීර මනස හේතු ප්‍රත්‍යයයි. ඉන්ද්‍ර සංගතිපස්සෝ. හේතු තුනක් නිසා මේ ඇස හටගන්නේ කන. මේ ඇස කන නාසය තියෙන එකක් නෙවෙයි. හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. දුක තියෙනවා. දුක හටගෙන දුක පැවතිලා දුකම නිරුද්ධ වෙලා යනවා. ඔන්න ඔය දුක ওই විදිහට දැක ගන්න. අපිට නිවන් දකින්න පුළුවන් වෙලා තියෙන්නේ. දුක ලෝකෙක තියෙන එකක් නෙවෙයි. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. යම හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා නම් අපිට සත්‍ය වශයෙන් තියනවා කියලා කියන්න බෑ. දුක ලෝකේ සත්‍ය වශයෙන් තියෙන එකක් නෙවෙයි. ඒක නිසා දුක කියන්නේ මේ ඇහැ කන නාසය සත්‍ය වශයෙන් තියෙනවා නෙවෙයි. හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිසා දුක හේතු ප්‍රත්‍යයයි. අන්නේ දුකට තමයි මෙන්න මේ රූපේ පටිච්ච තේරුණා. ඉතින් මෙන්න මේ විදිහට මේ ඇහි ඉපදීම, කනේ ඉපදීම, නාසයේ ඉපදීම දැක ගන්න. දුකේ ඉපදීම දකින්න. තේරුණා. එතකොට අපි මේ භෞතික කයේ තියෙන ඇස කන නාසයෙන් දිවේ ශරීරේ නිදෙනවා කියන්නේ මේ ඇහැ හේතු ප්‍රත්‍ය නම් මේ දුක හේතු ප්‍රත්‍ය නම් හේතු තුනක් නිසා නම් හටගන්නේ නේද? මේ ඇහැ තියෙන තැන කියන්නේ ප්‍රසාදයේ ඇහැටි නෑ. ඒක වර්ණ රූපේ ඇහැටි ඒත් නෑ. විඥානයේ තුල ඇහැටි ඒත් නෑ. නේද? මේ තුන එකතු වුණාම ස්පර්ශයේ ඇහැටි ඒත් නෑ. ස්පර්ශෙත් නෙමෙයි ඇහැටි. එතකොට පේනවා කියන කතාව ප්‍රසාදයට අයිතිත් නෑ. පේනවා කියන කතාව වර්ණයට අයිතිත් නෑ. පේනවා කියන කතාව විඥාණයට අයිතිත් නෑ. එන මේ දුක කාටවත් අයිති නෑ. මේ හේතු ඇතිකාලේ මේ දුක හට ගන්නවා. මේ හේතු නැති වෙනකොට දුක නැති වෙනවා. අන්නේ දුක හටගෙන නිරුද්ධ වෙන නිසා. එතකොට හේතු තුනක් නිසා හට ගන්නවා නම් මේ ඇහැ මගේද? නෑ. මේක දැක්කොත් ඇහැ මගේ කියලා අල්ලගන්නේ නැහැ. මොකද හේතු තුනක් නිසානේ ඇහැ උපදින්නේ.
මේ නේද? හේතු තුනක් නිසා නම් මේ පේන බව. ඒකට අපි ඇහැ කියන නමක් දාලා. මේ පේන බවට ඇහැ කියන නමක් දාලා. වෙන මොකුත් නෙවෙයි වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට දුක අනුන් කරනවා, තමන් කරනවා, අනුන්ගේ තමුණේ එකතු කරලා කරනවා නෙවෙයි. හේතු නිසා හටගන්න. මේ දැන් එකපාරට ඉරේ ආලෝකේ නැති වෙලා යනවා. මොකද්ද පාට? මොකද්ද වෙන්නේ? තුමා පේන්නේ නෑ නේද? ඔයා මට පේන්නේ නැහැ, මට ඔයාව පේන්නේ නැහැ. මේ මුළු ලෝකෙම පේන්නේ නැති යනවා. නේද? දැන් අතන පෙනීම නැති කලේ මමද? බාහිර කෙනෙක්ද? නැත්නම් මමද මේ පෙනීම නැති කලේ? නැත්නම් අපි දෙකොල්ල එකතු වෙලා පෙනීම නැති කරගත්තද? නැත්නම් ඒක ඉබේ වුණාද? ඉබේ වුණේ නෑ නේද? ප්‍රසාදේ නැති වුණා, ආලෝකය නැති වුණා, විඥානය නැති වුණා. මේ තුන නැති වෙච්ච නිසා ස්පර්ශය නැති වෙලා ගියා. ඒ නිසා දැන් පේන්නේ නැහැ. බහුවාංග පේන්නේ නැහැ. දැන් මොන ආපහු ඉර පායන එක පාට. අන්න ප්‍රසාදය ඇති වෙනවා. අන්න ආලෝකය ඇති වෙනවා. අන්න විඥානය පහළ වෙනවා. මේ තුනේ එකතුව නිසා ස්පර්ශය මේ තුන කියන්නේ තුනේ එකතු කියන්නේ ස්පර්ශය නිසා පේන බව ඇති වුණා. කවුද ඒක ඇති කළේ? ඇති කරපු කෙනෙක් නෑ. එහෙනම් මේ ඇහැ මගේද? මගේ ආත්මය නේද? අම්මා තාත්තා හැදුවද? කවුද මේ හැදුවේ? දෙවියෙක්ද? මං හැදුවද? කවුද හැදුවේ? හදපු කෙනෙක් නෑ. අනාත්මයි ධර්මය. තේරුණා? අනිත්‍ය දුක්ඛ අනාත්මයි. නේද? මේ දුක්ඛ ධර්මය අනිත්‍ය ධර්මයක්. අනාත්ම ධර්මයක්. මේ දුක ඒක නිසා මේ දුක කියන්නේ අපේ ඇස කන නාසය දිව ශරීරය මනස මේ කාරණා ටික දුකමයි කියලා පෙන්නනවා. දුක හේතු ප්‍රත්‍යයයි. දුක තමාටයි කිය එකක් නෙවෙයි. තේරුණාද? දැන් අපි දුක අපේ කරගන්නේ. භෞතික ලෝකෙ මොනවා වුණාම ඒක අපේ මගේ කරගෙන දුක. මගේ ආත්මය කරගෙන. ඇයි එහෙම වෙන්නේ? මේ ධර්මයෙන් දන්නා නිසා. ධර්මයේ දන්නා නම් එහෙම වෙන්නේ නැහැ. අන්න දුක හඳුනන මේ විදිහට දුක දකිනකොට අන්න සද්ධාව උපදිනවා. කවුරු කෙරෙහිද? අපේ භාගතුන් වහන්සේ. භාගතුන් වහන්සේ තරම් දුක පෙන්වන්නේ නැහැ. මොකද දුකක් පෙන්නනෝ දුකට නොඇලෙන්න. බුදුරජාණන් වහන්සේ දුක ගැන කතා කරනකොට දුකට ඇලෙන්න බෑ කාටවත්. දුක මගේ කියලා අල්ලගන්න බෑ කාටවත්. සැපයක් හට ගන්නකොට කවදාකවත් මේ සැපේ මගේ කියලා අල්ලගන්න බෑ. මේ දුක කියලා පෙන්වන පැත්තෙමයි සැපේ තියෙන්නේ. ඇහැ මගේ ආත්මය කියලා අල්ලගන්න. ඒකට අල්ලගන්න බෑනේ. මේක සැපයක් කියලා අල්ලගන්නවා. ඒකට මේක දුකක්මයි. හැටගෙන නිරුද්ධ වෙන නිසා දුකක්මයි. ඉතින් මෙන්න මේ විදිහට දැන් අලුත ඉපදිච්ච දරුවෙකුට දුක තියෙනවා. ඒ නිසා මේක හොඳට තෝරගෙන මෙන්න මේ දුක කියන්නේ ආයතන ටික අපිට දුකට ඇලෙන්න බෑ. ඒත් අද අපි දුකට ඇලිලා. අපේ ආයතන හේතුඵල න්‍යාය දකිනවා නම් හොඳද? දුකට ඇලෙන්න විදියක් නෑ. ඒ දුක හට ගන්නවා. නේද? ඉතින් මෙන්න මේක හොඳට තෝරගෙන මේ දුක යන කුමක්ද? ඇත්ත වශයෙන්ම කෙනෙක් දුක් විඳිනවද? මේ දුක කොහොම නිර්මාණය වෙන එකක්ද? කියන එක බුදුරජාණන් වහන්සේ විතරයි පෙන්නන්නේ. අනිත් බ්‍රහ්මණයෝ දුක තවනවා. නේද? කියන්නේ තියෙන දුකක් තවනවා. මේ දුක කියන එක දැක ගන්න අපේ ආයතන ටිකමයි දුක. දුක හේතු ප්‍රත්‍යය කියලා ගන්න. එහෙනම් තමන්ගේ ඔය පේන බව, ඇහෙන බව, දිට්ඨ සුත්ත මුත්ත විඤ්ඤාත මේ කාරණා ටික කවුද හදන්නේ? හදන කෙනෙක් නැහැ. අනුන් විසින් හැදුවද? නැහැ. තමන් විසින් හැදුවද? අනුන්ගේ තමුණේ එකතු කරලා හැදුවද? ඉබේ හටගත්තද? නැහැ. ඔය න්‍යාය හතරටම ගන්න බෑ.
ඒ නිසා මේ තමා තුළ පවතින මේ ආයතන දුකමයි කියලා නුවණින් දකින්න. ඒ දුක හදන කෙනෙක් නෑ, දෙවියෙක් නෑ, භවන කෙනෙක් නෑ. අන්න අපි සම්‍යක් සංකල්පනාය තියෙනවා. නේද? දුකෙන් මිදෙන්න නම් දුක හේතු ප්‍රත්‍ය බව දකින්න. එතකොට දුක යන කුමක්ද? අපේ ආයතන ටික. එතකොට ආයතන හදන්නේ කවුද? හදන කෙනෙක් නෑ. හේතු තුනක් නිසා ඇහැ උපදින්නේ. ඒ ඉපදිච්ච දේ නිරුද්ධ වෙනවා. දුකම හටගෙන. දුකම පැවතිලා. දුකම නිරුද්ධ වෙනවා. දුකක් තියෙනවා. ඒ දුකම හටගෙන දුකම පැවතිලා දුකම නිරුද්ධ වෙනවා. නේද? ඉතින් අද ඒ නිසා මේ බව හොඳට තේරුම් අරගන්න හරියට දුක තෝරගත්තොත් අත් වශයෙන්ම මේ දුක මගේ නොවන බව තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා. මේක හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ මට වක්කත් නතර කරන්න බෑ. මේ දුක හටගන්න එක මට නතර කරන්න බෑ. ඒ මට අයිති නෑ. ඒ නිසා. ඉතින් මෙන්න මේ නිසා මේ ආයතන හරි දුක කියලා හොඳට අවබෝධ කරගන්න, මගේ නොවන බව ප්‍රත්‍යක්ෂ කරගන්න. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා මතුරු හිතියට වැඩක් නෑ. ඔය වචන අපිට හොඳට නැහැලා තිනවා. ඕවා කියෝගේ හිතියයි කියලා මේ ඇහැ මගේ නොවන බවට යන්නේ නෑ. මේ ඇහැ දුක, මේ දුක හේතු ප්‍රත්‍ය බව දකින්න. ඒකට හේතු ප්‍රත්‍ය කියන්නේ මොකක්ද? කාරණා තුනකින් තමයි ඇහැ හටගන්නේ. එතකොට මගේ අම්දැනීමක් නැතිව උපදිනවා. මට මගේ අම්දැනීමක් නැතිව එයා නිරුද්ධ වෙලා යනවා. ඒක තමයි රාත්‍රි. ඉතින් ඔන්න විදියට මේ ලෝකේ සම්මුතියේ මේ මිනිස්සු තුළ දුකම හටගෙන දුකම නිරුද්ධ වෙන බව මිනිස්සු දන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු මේක සැපයකට ඇලෙනවා. ඉතින් මේ විදිහට දුකම දකිනකොට අපිට කවදාකවත් සැප වේදනාවක් පහළ වෙන්නේ නැහැ. දුකේම සිහිය පිහිටනවා. ඉතින් මේක දකින්න පුළුවන් ප්‍රඥාව ඇති කෙනෙකුට පමණයි. තේරුණාද? පිනෙන් නිවන් දකින්න බෑ. පිනෙන් නිවන් දකින්න පුළුවන් නම් අබුද්ධෝපපත්ති කාලවල මේ ධර්මයේ ඇහෙන්නේ නැති මහා පුණ්‍යවන්තය කොච්චර පහළ වෙනවද? බෝසත්තුරු කියන්නේ මහා පුණ්‍යවන්තය. බෝසත්තුරු පහළ වෙන අබුද්ධෝපපත්ති කාලේ. නේද? මේ ධර්මයේ තේරුණාද? තේරුන්නේ නැහැ. බුදු කෙනෙක් පහළ වෙන්න ඕන. මේ ධර්මය බුදු කෙනෙක් පහළ වෙච්ච ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කාලේ විතරයි මේක මේ වෙන්නේ. තේරුණාද? එතකොට මේ මහා පුණ්‍යවන්තය කොච්චර හිටියත් එහෙම මේක අවබෝධ කරන්න බෑ. මේකේ පරතෝ ഘോഷයක් නැත්තම්, අසාධන ගැනීමක් නැත්තම්. ඉතින් අපි මේ කරන්නේ ඕගලන් හිතන්නේ ඕගලන් දුක් විඳිනවා කියලා. ඕගලන් දුක් විඳින්නේ නැහැ. තේරුණාද? එතකොට මේ ඇහැ දුකයි, වේදනාව දුකයි, එතකොට සංඥාව දුකයි, සංඛාරය දුකයි, විඥානය දුකයි. මේ ස්කන්ධ පංචකයම දුකයි. කන්දානම් පාස්භාවෝ ආයතනනම් පටිඝාවෝ අයං උච්චජාති. ජාති කියන්නේ ජාතිපි දුක්ඛ. ඉපදීම දුකයි. තේරුණාද? ඔන්න මේ හේතු තුනක් නිසා දුක උපන්නා. එය ස්පර්ශ කරගෙන වේදනාව. හොඳද? එතකොට ස්පර්ශය හේතු කරගෙන සංඥාව. ස්පර්ශය හේතු කරගෙන සංකාරය. මේ නාම රූප ප්‍රත්‍ය විඥානය. ඒ නිසා තණ්හාමාන දිට්ඨි ප්‍රපංච මේ පංච උපාදාන ස්කන්ධේ මේ දුකේ හට ගැනීම කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඔහොම තමයි දුක හටගන්නේ. වේදනාවත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ. සංඥා සංකාර ස්පර්ශ ප්‍රත්‍ය. මේ නාම රූප ප්‍රත්‍ය විඥාන. ඉතින් මෙන්න මේ විදිහට දුක හඳුනා ගන්න තමන් තුළ තියෙන මේ දුක තමන්ගේ නොවන බව හොඳටම හිතනවා. ඇයි අපි දුක් වෙන්නේ? ඇයි අපි ශෝක පරිදේව දුක් දුම්නස් වෙන්නේ? එළියෙන් පෙනිච්ච දෙයකට සාපේක්ෂව. ඒක අපිට බාහිර අන්තයේ අධ්‍යාත්මික අන්තයේ ඉන්නවා.
ඇහැ හේතු නිසා හට ගන්නවා නම් ඇහැකින් ධර්මය. දුක හටගන්නේ හේතු ප්‍රත්‍යයෙන්. ආයතන ටික හටගන්නේ හේතු ප්‍රත්‍යයෙන්. නේද? බාහිර මොනවද තියෙන්නේ? ඒකට මොනවද හම්බුනේ? කිසිවක් නැහැ. එතන හටගෙන එතනම නිරුද්ධ වෙන ධර්මයක් තමයි. ඉතින් අන්න මේක තේරුම් අරගෙන දුක ප්‍රත්‍යක්ෂ කරගන්න තමා දුක අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍යයක් තියෙනවා බුදුහාමුදුරු දේශනා කළා. ඒ චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. ඔය විදිහට දකින්නකොට අපිට දුක්ඛ ආර්ය සත්‍ය හම්බ වෙනවා. මේක දුක්ඛ සත්‍යයක්. තේරුණාද? හැම සත්‍යයකේ දෙවියෙක්ගේ බාහිර රූපේ ඇහක් කනක් නාසයක් දිහා පංච ආයතනයක් තියෙනවා නම් ඒ මුළු ආයතන ටිකම පහළ වෙන්නේ ඔය හේතු ප්‍රත්‍යයෙන්. සිතත් හේතු තුනක් නිසා හටගන්නේ. මනං පච්චේ ධම්මේත උප්පච්ච මනෝ විඥාන. සිතත් ධම්ම රූපත් නිසා ඒ දෙක ඒ නිසා හටගන්න විඥානයත් නිසා මනෝ ස්පර්ශය හටගන්නවා. මනසට හිතෙන බවක් මනසක් තියෙන හැටියට හම්බ වෙනවා. අපිට නිකන් සිතක් තියෙන හැටියට හම්බ වෙනවා. නේද? මේ ඇහක් තියෙන හැටියට හම්බ වෙලා ඒ ස්පර්ශය නිසා නිරෝධය නොදකින නිසා තියෙන හැටියට හම්බ වෙලා කනක් තියෙන හැටියට හම්බ වෙලා දිවක් තියෙන හැටියට හම්බ වෙලා නාසයක් තියෙන හැටියට හම්බ වෙලා කයක් තියෙන හැටියට හම්බ වෙලා මනසක් තියෙන විදියට හම්බ වෙලා මේ එකක්වත් තියෙනව නෙවෙයි මේ ආයතන හයම දුකයි දුක හේතු ප්‍රත්‍යයයි. එහෙනම් මනසක් හේතු තුනක් නිසා හටගන්න. තේරුණාද? මනං පච්චේති ධම්මේච. මනං කියන්නේ අපේ තුල පහළ වෙන සිතුවිලි නිසා. තේරුණාද? ධම්ම විවිධ සිතුවිලි පහළ වෙනවා. මේ සිතක් සිතුවිලි කියන එකමයි. ඒ ධම්ම රූප පහළ වීම නිසා අපිට විඥානයක් හට ගන්නවා. මේ තුන් දෙනාගේ එකතුව නිසා මනෝ ස්පර්ශය හටගත්තා. මනෝ ස්පර්ශය කියන්නේ අපිට මනසක් හම්බුනේ. දැන් මේ හටගත්ත මනස එතනම නිරෝධයි. අන්න දුක. ඒ දුකත් හටගෙන එතනම නිරෝධ වෙලා යනවා. මේ ආයතන පහ වගේම මනසත් ඒ වෙලේ හටගෙන මනසත් දුකමයි මනසත් හේතු ප්‍රත්‍යයයි. මේ එකක්වත් සත්‍ය වශයෙන් තියෙනව නෙවෙයි. අපේ ආයතන අය අපිට ඇත කියලා බලවන්නත් බෑ නැත කියන්නත් බෑ. යම් කිංචි සමුදය ධම්මා සබ්බන්තං නිරෝධ ධම්මා. මේ දුක හේතු ප්‍රත්‍යයෙන් හටගෙන හේතු නැති වෙනට නැති වෙලා යන ධර්මයක්. කුමක්ද දුක? ආයතන පිළිබඳ. දැන් හොඳට කාගේද මේ ආයතන? තමන්ගේ ආයතන ටිකක් අනුන්ගේ ආයතන ටිකක් දෙකම දුකයි. මේ තමන්ගේ ආයතන හේතු ප්‍රත්‍යයෙන් හටගන්න බව දැක්කාම මේ මුළු ලෝකෙම ඉන්න සියලු සත්‍යයන්ගේ ඇස කන නාසය දිව ශරීරේ මනස හටගන්නේ හේතු ප්‍රත්‍යයෙන්. ඒ හැම සතෙක්ම ඉන්නේ දුකද? ඒකයි මේ ලෝකේ දුක මත පවතිනවා කියන්නේ. ඔය හේතු ප්‍රත්‍යයෙන් හටගන්න දුක් ඇසටයි මගේ ආත්මය කියලා අල්ලගන්නේ මේ ස්වභාවය දුක මගේ නොවන බව නොදන්න නිසා. දුක මගේ නොවන බව නොදන්නේ දුක හේතු ප්‍රත්‍යයෙන් හටගන්න බව නොදන්න නිසා. හේතු තුනක් නිසා හටගන්න බව නොදන්න නිසා මේ එනම් මනසක් තියෙන ධර්මයක් නෙවෙයි. මනසත් හටගෙන නිරුද්ධ වෙනවා. මනස හටගන්නේ හේතු ප්‍රත්‍යයෙන්. එහෙනම් ඒක දුක. ආයතන හයම දුක. මේ විදිහට මේ දුක අවබෝධ කරගන්න, දුක දැක ගන්න මෙවැනි දුකක් හේතු කරගෙන තමයි අපි තණ්හාවෙන් බැඳෙන්නේ. මේ දුක නොදකින නිසාම අපි තණ්හාවෙන් බැඳෙනවා. අන්න දුක්ඛ සමුදයක් කියනවා. ඒ දුක්ඛ සමුදය නිසා මේක එක දිගටම මේක හට ගන්නවා. නිරෝධය දකින්නේ. හරියට දුකේ නිරෝධය දකින්නෝ දැන්. නේද? මේ ඇහැ දුකයි. ඒ අර හේතු ප්‍රත්‍ය ස්වභාවය දකින්නේ. ඒ නිසා අපි තණ්හා කරනවා. මේ ඇහැ මගේ, කන මගේ, තියෙන හැටියට හම්බ වෙලා. මේවැයි නිරෝධයක් අපිට හම්බ වෙන්නේ නැහැ. තේරුණාද?
සම්මුතියේ මේ ඇඟේ තියෙන මේ අපේ කයේ තියෙන ඇහැ දුකයි කියලා බුදුදහමට අනුව හිතන්න පුළුවන්. හැබැයි ඒ ඇහැ මගේ වෙලා දුක මගේ වෙලා දුක මගේ වෙන්න බෑ. ධර්මයට අනුව මගේ වෙන්න බැරි වෙන්න හේතු ප්‍රත්‍ය දකින්න. කාරණා තුනකින් ඇහැ උපදින බව, කන නාසය දිව ශරීර මනස උපදින බව නෝනින් දකින්න. අන්න නෝනින් දකින්නකොට මේ දුක මගේ නොවන බව, මට අයිති නැති බව, මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියලා කී ඉන්න ඕනේ නැහැ. මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා දුක නෝනින් දකින්නකොටම එයා දකින්නවා දුක හටගෙන නිරුද්ධ වෙන ධර්මයක්. තේරුණා? ඉතින් මේ විදිහට එයා දකිනවා. එතකොට මේ දුකේ දුක් හයක් තියෙනවා අපි තුල නේද? මේ දුක් හයෙන් එක දුකයි හැමදෙස්සෙම පහළ වෙන්නේ. ඒ කියන්නේ ආයතන හයක් තියෙනවා. ආයතන හයෙන් එක ආයතනයයි පහළ වෙන්නේ. ආයතන දෙක පහ තින්දල්සක් ස්පර්ශ ආයතන දෙකක් එකවර පහළ වෙන්නේ නැහැ. එකයි පහළ වෙන්නේ. හොඳද? දැන් එතකොට අපි මෙහෙම බැලුවාම ආයතන වල හරි වේගයක් තියෙනවා. තේරුණාද? ඒ නිසා අපිට මේක මෙතන යන්න අමාරුයි. අමාංශ අපි මේ දුක මෙහෙම දැකලා පිළිසින්ද දැකලා දුක නිරෝධයක් කරනවා. ඒ දුක නිරෝධය කියන්නේ අපි දුක නිරෝධ කරන්නේ නැහැ. කවදාවත් දුක අපිට නිරෝධ කරන්න බෑ. හේතු ප්‍රත්‍යයෙන් දුක හටගෙන ඒක නැති වෙලා යන ධර්මයක්. අපි දුක උපද්දවන්නේ නැහැ නේද? අපි දුක නිරෝධ කරන්නේ නැහැ. ඒකයි මේක අනාත්මයි කියන්නේ. ආත්ම වූ කෙනෙකුට නිවන් දකින්න බෑ කියන්නේ ඒකයි. අනාත්ම වූ සංකල්පය මේ දුක හේතු නිසා හටගන්න අනාත්ම වූ දේ. මේක මගේ නොවේ, ඇහැ මම නොවේ, මගේ නොවේ කියන සංකල්පින් දෙකලා ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ඇහැ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න බව. දුක හේතු ප්‍රත්‍යයෙන් හටගන්න කෙනාගේ ඥානයට සාපේක්ෂව කතා කරනවා. මෙයා දකින්නවා මේක මගේ නොවන බව. සිහි කරන්න ඕනේ නැහැ. අන්න අනිත්‍යයි මේ දුක අනාත්මයි. අනිත්‍ය දුක අනාත්ම විචක්ෂණ කරනවා. කොහොමද? ඉතින් මේකට අනුව නුවණ පවත්වන හොඳයි. ඉතින් මේ අසකන නාසය දිව ශරීරය කියන්නේ කුමක්ද? ඒක තමයි විපාකයේ හදන ධර්මතාවය. මේ විපාකයේ දුක. තේරුණාද? මේ පංච ආයතනෙ ගත්තොත් විපාකයේ හදනවා. හොඳද? ඒ හදන විපාකයට මන ආයතනෙ නමක් දානවා. නේද? දැන්වහම මෙන්න මේ රූපය අපිට හම්බ වෙනවා. පුටුව හම්බුණා. නේද? මේ පුටුව නිසා කෙනෙක් පින් කරගන්නවා. මේ පුටුව නිසා කෙනෙක් පව් කරගන්නවා. මේ ඕලාරික රූපේ හටගන්න ওই විදියට. හැබැයි මේ දුක හේතු ප්‍රත්‍ය බව ප්‍රත්‍යක්ෂ කරමින් මේ දුකේ නිරෝධය දකිමින් වාසය කරන්න බුදුහාමුදුරු කියන දුක දකිමින් වාසය කරන යම් කෙනෙක් එයාත් මේ නිවන ප්‍රත්‍යක්ෂ කරනවා. තේරුණා? ඒ නිසා මේ ආයතන හයට සාපේක්ෂව හොඳට දකින්න මේ දුකම හටගෙන දුකම නිරුද්ධ වෙන බව දකිමින් වාසය කරනවා. දැන් ඔයාගේ ඇස හටගෙන හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. ඇස කොහෙද තියෙන්නේ? ඇස තියෙන තැන කියන්න බෑ. නේද? ඇහැ හේතු ප්‍රත්‍ය නම් ඇහැ තියෙන තැන කියන්න බෑ කාටවත්. ප්‍රසාදයයි මේ වර්ණ රූපයයි විඥානයේ තුනේ එකතුව නිසා ඇහැ හටගෙන. නේද? ඇහැ හටගෙන ඇහැ නිරුද්ධ වෙනවා. දැන් මේක තියෙන තැන කියන්න බෑ. එහෙනම් දුක කියන්නේ මේ ලෝකෙට අයිති එකක් නෙවෙයි. මට අයිති එකකුත් නෙවෙයි. භෞතික ලෝකෙට අයිති එකකුත් නෙවෙයි දුක. මේ අපි අවබෝධ කරන දුක. දුක හරියට තේරුම් නොගත්තොත් අපි ලෝකෙට හම්බ වෙනවා. අපි මාර්ගයෙන් එළියට යනවා. භෞතික ලෝකෙට වැටෙනවා. දුක අවබෝධ නොකරොත්. ඒක නිසා මේ දුක හොඳට තේරුම් ගන්න දක්ෂ වෙන්න. අන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනවා. අනාත්ම වෙනවා කියන්නේ මට අයිති නැති දෙයක්. ආත්ම දෘෂ්ටි දුර වෙන මග. මේ දුක අවබෝධ කිරීම. දුක අවබෝධ වෙනකොට සමුදය ප්‍රහාණය වෙනවා මාර්ගය වැඩෙනවා. ඔක තමයි වෙන්නේ.
මේ ආරියෂ්ඨංග මාර්ගයට එන්න බෑ මම කියන කෙනෙකුට කවදාවත්. ආත්ම දෘෂ්ටිය දින කෙනෙකුට ආරියෂ්ඨංග මාර්ගෙට බෑ. මම කියන කෙනා ආරියෂ්ඨංග මාර්ගයේ විස්තර කරාවි. ඒ වුණාට ආරියෂ්ඨංග මාර්ගේ නෑ. ඇයි යා දුක පිළිසින් දකින්නේ නෑ. දුක පිළිසින් දකින්නවා කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න බව දකිනවා. අපිට ආйти එකක් නොවන බව දකිනවා. දුක. මනසත් අපිට මේ තියෙන හැටියට හම්බුණාට ඒ අවිද්‍යාව නිසා තියෙන හැටියට හම්බලා තියෙනවා. මනසත් මේ දැන් හටගෙන නිරුද්ධ වෙනවා. අපිට නොතේරෙනවා. ඕක තමයි නා. ඉතින් මේකට දක්ෂ වෙලා මේ දුක පිළිසින් දකින්න තෝරගන්න. දැන් ඕගලන්ට ඇහැ උපදිනවා. ඇහැ උපදුනහම හේතු තුනක් නිසා දුක උපදුනා. ඕගලන් දන්නේ ඇහැ හටගෙන නිරුද්ධ වෙලා. විපාකේ හැදුවා අන්න මනස ඉපදුනා. මනසත් හේතු ප්‍රත්‍යයයි. මනස කියන්නේ දුක නේද? ඒ මනසත් මේ දුක මනෝමයෙන් ඉපදුනා. ඉපදිලා. ඒකෙන් දුක් විඳිනවා ඕගලන්. ඇහැටගෙන නිරුද්ධ වුණාට පස්සේ තමයි මනස උපදින්නේ. කවදාකවත් ඇහැටීති මනසේ දුක විඳින්න බෑ ඔයගලන්ට. කනට ඇහිච්ච සද්දේ ඒ කන ඉපදිලා ඒ දුක නිරුද්ධ වුණාට පස්සේ තමයි මනසෙන් විඳින්නේ ඊටු ටික. අරක තීත්‍යම් මනසෙන් විඳින්න බෑ. එහෙම විඳිනවා කිව්වොත් ආයතන දෙකක් එකවර පහළ වෙලා එක විට තියෙනවා. දැන් ඔයගලන්ට තේරෙන්නේ නැද්ද ආයතන දෙකම තියෙන බවට? තියෙනවා. පේනවා නේද? අර පෞද්ගලිකව කතා කරන්නේ තාරකාවක් අපිට පේන්නේ අවුරුදු 10කට පස්සේ කියන. මේ ආයතනේ හටගෙන නිරුද්ධ වෙලයි අපිට මේ මනස හම්බෙලා තියෙන්නේ. ආලෝකයේ ඇති වෙලා තියෙන්නේ යම් තාරකාවක් තියෙන අවුරුදු 10කට කලින්. ඉතින් අපිට මේ පේන්නේ ආලෝකයක් විතරයි. තාරකාව පේන්නේ නැහැ අපිට කවදාවත්. නේද? ආලෝක වර්ෂ 10කට තමයි ආලෝකය ඇති වෙන්නේ. ඉතින් ඒ වගේ මෙන්න මේ ටික හොඳට තෝරගෙන මේ දුක යන කුමක්ද කියලා හොඳට තෝරගන්න තමන්ගේ ආයතන හේතු කරගෙන දුක තමාට ආйти නැති දෙයක් කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න. එතකොට දුකෙන් මිදී පංචායතනේ දුක වෙනයි මන ආයතනේ දුක වෙනයි. මන ආයතන හේතු ප්‍රත්‍යයයි පංචායතන හේතු ප්‍රත්‍යයයි දුක හේතු ප්‍රත්‍යයයි. මේ ආයතන හය එකක්වත් තියෙනවා නෙවෙයි. ඔයගලන්ගේ ඇහැට දුක ඇහැට රූපයක් පේනවා. ඔන්න දුක හටගත්තා. නේද? දුක හටගත්තා. මේ ඇස කියන දුක හටගත්තා. හටගෙන දැන් මනසේ යමක් ඇති වුණා. ඒක ඇති වෙන්නේ ඇස කියන දුක නිරුද්ධ වෙලා. ඒක නිරුද්ධ වෙලා මනස දැන් ඉපදුනා හේතු ප්‍රත්‍යය. දැන් ඔන්න කියන එකත් ඇහෙනවා. අන්න මනස නිරුද්ධ වුණා. දැන් කියන එක ඒ දුක හටගත්තා. අන්න ඒක අනුව ඒෂණයෙන්ම ආවම මේ මනස කියන දුක උපදිනවා. ඔය විදිහට ආයතන වලට වෙන වෙනා තමයි හම්බෙන්නේ. ඒ නිසා මනස තියෙන එකක් නෙවෙයි. මනස හේතු තුනක් නිසා හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් කියවෙලේවා. ඒ නිරෝධය අපිට තේරෙන්නේ නැති නිසායි මේ විදිහට මේ ඒ නිසා මේ නිරෝධය අල්ලන්න අපි මේ පංචායතන දුක හඳුනාගත්තා. හැමතිස්සෙම පංචායතන එකක් නිසා මනස උපදිනවා. හොඳද? එතකොට නැවත පංචායතනෙන් එකක් උපදින්න නම් දැන් ඇහැ උපදුනා නම් මනස ඉපදුනා. නේද? එතකොට මනස උපදින්නේම ඇහැ නිරුද්ධ වෙලාමයි. ඊට පස්සේ කන හටගත්තා. කන නිරුද්ධ වෙලයි මනස උපදින්නේ. ඒ කියන්නේ කන ආරම්භය එන සිටුවේටි කියන්නේ මේ. දැන් එතකොට ඇස ඉපදිලා මනස ඉපදුනා. ඇස නිරුද්ධ වුණා මනස ඉපදුනා. මනස නිරුද්ධ වුණා කන ඉපදුනා. හොඳද? කන නිරුද්ධ වුණා මනස ඉපදුනා. ඔය විදිහට තමයි ආයතනයන් දැන් කවදාකවත් මන ආයතනය චක්ක ආයතනය එකවර උපදින්නේ නැහැ. සම්බන්ධ කරන්න බෑ කවදාකවත්. මේ දුක එකට එකක් වෙනස්. එහෙම සම්බන්ධ කරන්න බෑ. මේ දුක හේතු ප්‍රත්‍යය කියලා දකිනකොට තීන තැනක් නැති බව දකිනකොට මේ හටගෙන නිවීම තමන්ගේ නුවණට පෙන්නලා මේ සසරෙන් මිදෙන්න දුක අවබෝධ කළා කියලා
දුක අවබෝධ වෙනකොට පිළිසින් දකිනකොට දුක සමුදය ප්‍රහාණය වෙනවා මාර්ගය වෙනවා. ඔබ තමයි මට වැඩි. ඉතින් එතෙන්ට එන්න බලන්න. ධර්මයේ ලේසි නෑ, ධර්මයේ හරි අමාරුයි. සාමාන්‍යයන්ට මේක අවබෝධ කරගන්න බෑ. බුදුහාමුදුරුවෝ පහළ වෙලා බලන බැලුවාම මේ ධර්මයේ දේශනා කරන්න බෑ. තේරෙන්නේ නෑ මේ ධර්මයේ මේගොල්ලන්ට. සම්මා සම්බුදු කෙනෙක් හිතන්නේ. අපි කිව්වම මොකද නේ? එපා සාම්පති දිවි රාජයා කියනවා ස්වාමීනි අල්ප රජස් තියෙන පුද්ගලයෝ ඉන්නවා ලෝකේ. එයාට ධම්ම දේශනා කරන ස්වාමීනි ආර්දනා කළා යනවා. ඒකවල බුදුරජාණන් වහන්සේ යනවා අල්ප රජස් ඇතිය කවුද? අන්න බුදුහාමුදුරුවෝ ධම්ම දේශනා කරන හොයනවා අල්ප රජස් පුද්ගලයෝ. අන්නේ යට ධම්ම දේශනා. අල්ප රජස්. ඒ අසබල පුත්‍රයා කම්සප විඳලා එපා වෙලා දාලා යනවා. බුදු කෙනෙක් ඉන්නවා කියලා දන්නේ නැහැ. ඔහේ පාරේ යනවා. ඔළුව හැරිච්චා. යනකොට බුදුහාමුදුරුවෝ හම්බෙයි. අන්න අල්ප රජස් පුද්ගලේ. තේරුණාද? දීගේ එපා වෙලා යනවා. දැන් බ්‍රහ්මණයෝ බණ භාවනා කරන අය ඔක්කොම අල්ප රජස් ඇති පුද්ගලයෝ. ඒතකොට අල්ප රජස් පුද්ගලයෝ ඉන්නවා දෘෂ්ටි සහගත. ඒගොල්ලන් බේර ගන්න අමාරුයි. ගොඩක් වෙහෙස වෙනවා. ඔය කවුද මේ අපේ කාශ්‍යපල බේර ගන්න නැති කාශ්‍යප බෑ කාශ්‍යපනේ මේ ඒගොල්ලන් බේර ගන්න ඉතිබෑව කියනවා සෑහෙන පාන ඉතිරිටි කියන්නේ සොමන ගෞතම ඉතිපාරණ දක්ෂයි මම වගේ රහත් නැහැ කියලා තමයි හිතන්නේ. අන්න ඒක ඒ වගේ දෘෂ්ටියක් තුනක් කරනවා මාදි. ඒ වගේ බුදුවරුන්ට තමයි කරන්න පුළුවන්. ඒ වැඩි. අපිට නම් බැලලම යනවා. ආපොද ගන්න. ඉතින් අන්න ඒක නිසා මේ බුදුවරු අනුශිද්ධාත ඒකත් මේකේ දුක දැක ගන්න බලන්න. ඉගෙන ගන්න මේක. හිතන්න එපා මේක හැ මේක කන මේක නාසය මේව නෙමෙයි අස කන කියන්නේ. ඔය ඇවිල්ලා අන්තභාව ලෝකයේ තියෙන අස කන. ඒවා අස කන නාසය කියලා අරගත්ත නිසා මෙච්චර දුක් විඳින්නේ. ඇහැට පේන රූපේ බාහිරයි. ඇහැ අධ්‍යාත්මිකයි. මේ අන්ත දෙකකින් ඉඳගෙන දුක් විඳිනවා. කන අධ්‍යාත්මිකයි. කනට ඇහෙන ශබ්දය බාහිරයි. මේ අන්ත දෙකකින් ඉඳගෙන දුක් විඳිනවා. මේ ආයතන හයෙම තියෙන අන්ත දෙකක්. මේ අන්ත දෙකට වැටෙන්න එපා කියනවා. ඉතින් ඒක නිසා මේ දුක තමා තුළ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා.